ආයිබෝවන් 11 ශ්‍රේණිය රිවිෂන් අංක 1 අපි ආරම්භ කරමු. දැන් අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා කෙටි ප්‍රශ්න කිහිපයක්. පළවෙනි ගණන මූල 539 සරල කර දක්වන්න. මූල 539 සරල කර දක්වන්න. මූල 539 සරල කර දක්වන්න. අපි බලමු කොහොමද මූල 539 සරල කරලා ඉදිරිපත් කරන්න කියලා. මේක කරණි කොටසක් නේද? මේ බලන්න හොඳින්. මූල 20 වගේ සරල කරන්න කියලා කිව්වොත් කිසිම ගැටලුවක් නැහැ. ඔබ කියාවි මේකට 4 වරක් 5 භාවිත කරන්න කියලා. ඇත්තට මේ කොටස නිවැරදි නේද? මේ බලන්න 20 අපිට ලියන්න පුළුවන් 4 වරක් 5 කියලා ලියන්න පුළුවන්. මොකද පූර්ණ වර්ග සංඛ්‍යාවක් තමයි 4 කියලා කියන්නේ. ඒක නිසා 4 වරක් 5 කියලා ලියන්න පුළුවන්. 4 මූලය 2යි. මූල 4 අගය 2යි. 5 මූලය දන්නේ නැහැ. ඒක නිසා අපි මූල 5 උතනින් තියෙනවා. ගණනේ පිළිතුර විදිහට බොහොම සරලව අපිට ලැබෙනවා 2යි මූල 5. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ වගේ සාමාන්‍ය සංඛ්‍යා අපිට හඳුනා ගන්න පුළුවන් වුණාට දැන් මූල 500 අපිට දීපු වගේ මූල 539 බලමු අපි කොහොමද මේකට අදාළ ක්‍රමය සකස් කරන්න කියලා. දැන් මම ඔබට කිව්වොත් මේක මෙන්න මේ විදිහට නේද ලැබෙන්නේ කියලා. එතකොට ඔබ මේක ලබා ගන්නා ක්‍රමය දන්නේ නැහැ. ඒක නිසා මම මේ වගේ ගැටලුවක් ඔබට ඉදිරිපත් වුණාම කොහොමද සුළු කරන්න කියන එක පිළිබඳව පැහැදිලිව කියලා දෙන්න. එතකොට ඔබට ඕනෑම සංඛ්‍යාවක් කරණි කොටසක් සරල කිරීමේ හැකියාව තියෙනවා. මේ බලන්න හොඳින්. අපි මූල 539 මේ ආකාරයට පැත්තකට ගෙනල්ලා මෙයා ප්‍රථමක සංඛ්‍යා වලින් බෙදාගෙන යමු. ප්‍රථමක සංඛ්‍යා මොනවාද? 2 3 5 7 11 13 17 19 23 ආදී වශයෙන් සංඛ්‍යා. ප්‍රථමක සංඛ්‍යාවක් කියන්නේ යම් සංඛ්‍යාවකට සාධක දෙකක් පමණක් තියෙනවා නම් ඒ සංඛ්‍යාව වලට අපි කියනවා ප්‍රථමක සංඛ්‍යා කියලා. නේද? හරි. එහෙමනම් බලමු මෙයාව කීයෙන්ද බෙදෙන්නේ? ඔන්න ඊළඟ ප්‍රශ්නය. මම මේකයි කිව්වේ සාමාන්‍ය සංඛ්‍යාවක් දුන්නොත් නම් මේකට පිළිතුර ප්‍රකාශ කරන්න පුළුවන්. දැන් මේක බෙදෙන ප්‍රථමක සංඛ්‍යාව මොකක්ද කියලා ඇහුවත් ප්‍රශ්නයක්. 2කින් බෙදෙන්නේ නැහැ. ඔබ හොඳින් බලන්න 3ෙන් බෙදෙන්නේ නැහැ මේක. ඊළඟට බලන්න 5ෙන් බෙදෙන්නෙත් නැහැ. නේද? 7 අපි 7ෙන් බෙදලා බලමුද? හරි. අපි මේක 7ෙන් බෙදලා බලමු. 53ට 7 වරක් 7යි නේද? 7 වරක් 7 49යි. ඉතුරු වෙනවා කීයද? 4ක්. ඉතුරු වෙනවා 4ක්. ඒ 4 මෙතනින් තියුවම 49යි නේ. 49ට 7 7යි. එහෙමනම් 539 හරියටම 7ෙන් බෙදෙනවා. 7 ප්‍රථමක සංඛ්‍යාවක් නිසා ඒ විදිහට අපි තියමු. මේ බලන්න නැවත මෙයා 7ෙන් බෙදෙනවනේ. 77ට 7 තියෙන්නේ 11යි. නැවත 11න් බෙදෙනවා 1යි. එහෙමනම් වැඩේ සාර්ථකයි. මෙන්න අපි ප්‍රථමක සංඛ්‍යා වලින් මේ ආකාරයට බෙදාගත්තා. ඔබ බලන්න එකම සංඛ්‍යාව දෙවතාවක් ලියවෙන වාර මේකේ තියෙනවා. අන්න ඒකෙන් තමයි පූර්ණ වර්ග සංඛ්‍යා අපි තෝරගන්නේ. ඔබ හොඳින් මේ පැත්තට අවධානය යොමු කරන්න. මේ බලන්න 7ේව දෙකක් මෙතන තියෙනවා. ඒ විදිහට අපි කොටස් දෙකෙන් දෙක වෙන් කරගත්තොත් අපිට පූර්ණ වර්ග සංඛ්‍යා හඳුනා ගන්න පුළුවන්. එහෙම නේද? මේ බලන්න 7ේව දෙකක් තියෙනවා. ඒතර 7 වරක් 7 කියන්නේ කීයද? 49යි. 49 11න් ගුණ කරාම මූල 539 ලැබෙනවා. එහෙමනම් මූල 539 සරල කර දක්වන්න කියලා අපිට කිව්වේ. අපි ලියමු 49 වරක් 11යි. මේ විදිහට මූල ලකුණ දාමු අපි. 49 වර්ගමූලය 7යි. 11 වර්ගමූලය දන්නේ නැහැ. එහෙනම් ගණනේ පිළිතුර බවට පත් වෙන්නේ 7යි මූල 11යි. ගණනේ පිළිතුර වෙන්නේ කීයද? 7යි මූල 11යි. මෙන්න නැවත මම පැහැදිලි කරනවා ගණන 539 අපිට සාමාන්‍යයෙන් ගුණාකාරයක් විදිහට කියන්න අපහසුයි. ඒක නිසා අපි පැත්තකට අරගෙන ප්‍රථමක සංඛ්‍යා වලින් බෙදුවා. ඔබ
මේ වගේ වෙනත් සංඛ්‍යා අරගෙන විශාල සංඛ්‍යා පොඩි සංඛ්‍යා නෙවෙයි විශාල සංඛ්‍යා අරගෙන මේ විදිහට මේ ක්‍රමය අනුගමනය කරලා බලන්න. බෙදන්න ප්‍රථමික සංඛ්‍යා වලින් 539 4 බෙදුවා 77යි 77 4 බෙදුවා 11යි 11 11ට බෙදුවා 1යි. මම කිව්වා යුගල් වශයෙන් මේක වෙන් කරන්න. එකම කාණ්ඩයේ යුගල් වශයෙන් වෙන්නුනේ මේ දෙන්න විතරයි. එහෙනම් පූර්ණ වර්ග සංඛ්‍යාවක් හැදුනා 49 වරක් 11 තමයි 539 හැදෙන්නේ. 49 වර්ගමූලය 7යි 11 වර්ගමූලය දන්නේ නැහැ. අපි ගණනේ පිළිතුර විදියට බාරගත්තා 7යි මූල 11ක්. හොඳයි අපි දෙවැනි ගණන සඳහා යමු. ඔබ ඉක්මනින් ගණන සටහන් කරගන්න. මේ හදන ක්‍රමවේද සටහන් කරගන්න. ඒක ඔබට ඉතාම වැදගත් වේවි. මේ කොටස් අපි ඉදිරියට සාකච්ඡා කරගෙන යන වෙලාවේ. හොඳයි අපි දැන් මේකේ දෙවෙනි ගණන පැත්තට ප්‍රවිෂ්ඨ වෙන්නයි හදන්නේ. අංක 2 දෙවෙනි ගණන. අපි බලමු මූල 20 අංක 2 මූල 20 ධන මූල 45 ඍණ මූල 45 ඍණ 3යි මූල 500 3යි මූල 500 3යි මූල 500. හරි. බලමු අපි මේකට පිළිතුර ලබා ගන්නේ කොහොමද කියලා. දැන් අපිට කියන්නේ මේ කොටස සුළු කරන්න කියලා අපිට කියන්නේ නේද? හරි. ගණන ඉදිරියෙන් අපි ලියමු සුළු කරන්න. සුළු කරන්න. සුළු කරන්න. මූල 20 මීට පොඩ්ඩකට ඉස්සරලත් මම මතක් කරා 4 වරක් 5 කියලා ලියන්න පුළුවන් කියලා නේද? මේ බලන්න දැන් මේ ගණන දිහා ඔබට හොඳින් බැලුවම පැහැදිලි වෙනස් විදිහේ මූලයන් තියෙන්නේ. ඒව එකතු කරන්නවත් අඩු කරන්නවත් බැහැ නේද? එකම වර්ගයේ මූලයන් නම් එකතු කරන්න අඩු කරන්න පුළුවන්. මේ බලන්න උදාහරණයක් විදිහට මූල 2ට මූල 3 එකතු කරන්න බෑ. ඔය විදිහටමයි තියෙන්න ඕනේ. මේක තවදුරටත් සුළු කරන්න බෑ. ඒක නිසා මේ දෙන්න එකතු කරන්න කිව්වොත් අපි ඔතනින් පිළිතුර නවත්වනවා. එම නේද? මේ බලන්න තව කොටසක් 3යි මූල 2ට එකතු කරන්නලෝ 4යි මූල 2ක්. මේ ගණන නිවැරදිව අපිට සුළු කිරීම කරලා තව පේලියකට යන්න පුළුවන්. හේතුව එකම වර්ගයේ මූල සංඛ්‍යා දෙකක් තියෙන්නේ. මේ බලන්නකෝ. මෙතන ඉන්නේ මූල 2යි මෙතන ඉන්නේ මූල 2යි. මේ දෙන සමාන මූලයන් දෙකක්. ඒක නිසා මේ දෙක එකතු කරන්න පුළුවන් අපිට 3යි 4යි එකතු කරාම 7යි. එයාලා ලිව්වේ අපි මූල 2 වෙනුවෙන්. එහෙනම් මේ දෙක එකතු කරාම 7යි මූල 2ක් අපිට ලබා ගන්න පුළුවන්. ඔයාලට අවශ්‍ය කරුණු තියෙනවා නම් මම මේ ගාන පැහැදිලි කරනකොට අවශ්‍ය කරුණු තියෙනවා නම් ඒවා මේ ආසන්නේ ලියලා තියාගන්නත් අමතක කරන්න එපා. වෙනත් වර්ණයක පෑනක් භාවිතා කරලා ඒ ආසන්නේ ලියලා තියාගන්න. එතකොට ඔබට හොඳටම මේ ගණන විග්‍රහ කරලා අවබෝධ කරගැනීමේ හැකියාව තියෙනවා. හොඳයි අපි එහෙමනම් මේ ගාන පැත්තට යමු. මූල 45 මම දැන් ඔබට මතක් කළා මේ වගේව සරල කරන විදිහ. ඔන්න මම එකක් පෙන්නන්නම්. 45 අරගෙන ඔබ 3ෙන් බෙදන්න. නේද? අපි කුඩාම ප්‍රථමික සංඛ්‍යාවල ඉඳලා තමයි සාමාන්‍යයෙන් බෙදීම ආරම්භ කරන්නේ. දැන් මේක දැකපු ගමන් පහේ ඉලක්කම තමයි සමහර යාළුවන්ට පේන්නේ. ඒක නිසා මම මේ කතාව කිව්වේ. 45 බෙදනවා 3ෙන් 15යි 15 බෙදනවා 3ෙන් 5යි 5 5න් බෙදනවා 1යි. මෙන්න ඔබට අහුණා සංඛ්‍යාව. මේ දෙන්න සමාන සංඛ්‍යා දෙකක් වෙන් කරලා ගන්න කියලා මම කිව්වා ඉස්සෙල්ලා නේද? එහෙනම් 3 වරක් 3 9යි 9 වරක් 5 තමයි මේ සඳහා අපි භාවිත කරන්නේ. එහෙනම් මූල 45ට ලිව්ව 9 වරක් 5 අඩු කිරීම 3 ගුණ කිරීම 3 ගුණ කිරීම මූල 500. කොහොමද මූල 500 ලියන්නේ මේ බලන්න. මූල 500 මම මෙතනින් බෙදා ගන්නවා දෙකෙන් 250යි. ආපහු දෙකට බෙදුවා 125යි. ආපහු 5ට බෙදුවා 25යි. ආපහු 5ට බෙදුවා 25ට 5 5යි. ආපහු 5ට බෙදුවා කීයද 1යි. මම ඔබට පැහැදිලිව කිව්වා මේක කොටස් දෙකෙන් දෙක වෙන් කරගන්න කියලා. මේ බලන්න මං කොටස් දෙකෙන් දෙක වෙන් කරනවා. මේ දෙකේව 2යි 5ව 3ක් තිබුණාට 5ව 2යි මේ කාණ්ඩයට ගන්න අපි. එතකොට දෙවරක් දෙකකින් 4ක් ආවා. 5 වරක් 5න් 25ක් ආවා. එහෙම නේද? මේ දෙන්නත් එකට ගුණ කරගන්න. 4 වරක් 25 කියන්නේ 100යි. මෙයාලා පූර්ණ වර්ග සංඛ්‍යා. 100ව කීයක්ද? 5යි. 5 ඉලක්කමක් තමයි උතන තනි උනේ නේද? එහෙමනම් 100ව 5ක් මෙතෙන්ට ගන්න පුළුවන්. 500 දැකපු ගමන් ඔබ හිතන්නේ නැති 100ව 5ක් කියලා
ඒ වුණාට ප්‍රශ්නය මම පළවෙනි එකේදී ඔබට දුන්නා පොඩි අභියෝගයක් 539. අන්න එතෙන්දි පොඩ්ඩක් අපි ගානේ හිර වුණා. ඒක නිසා මේවා බොහොම සරල දේවල්. අපි ඔන්න ඉක්මනින් ඒ ගාන පැත්තට යමු. මේ බලන්න මුල 500 ලියනවා අපි 100 ගුණ කිරීම 5යි කියලා මේ ආකාරයට. ඔන්න දැන් අපි ඊළඟ පෙළිය ආරම්භ කරනවා. 4 වර්ගමූලය 2යි 5 වර්ගමූලය දන්නේ නේ. එකතු කිරීම 9 වර්ගමූලය 3යි 5 වර්ගමූලය දන්නේ නැහැ. අඩු කිරීම මේ බලන්න 3 ගුණ කිරීම 100 වර්ගමූලය කියන්නේ 10යි 5 වර්ගමූලය දන්නේ නැහැ. ඔන්න ඔය ආකාරයට අපි ආරම්භය ගත්තා. මේ බලන්න මූල 5යි මූල 5යි 2යි 3යි එකතු කරාම 5යි 2යි 3යි එකතු කරාම 5යි මේ දෙන එකතු කරන්න පුළුවන් උනේ මේ දෙන සජාතීය මූලයන් දෙකක් නිසා. එහෙනම් 5යි මූල 5යි. එයාගෙන් අඩු කරන්න ඕන අපි 10 වරක් 3 කීයද? 10 වරක් 3 කීයද? 30යි නේද? 30 ලියන්නේ කවුරු වෙනුවෙන්ද? මූල 5 වෙනුවෙන් ලියන්නේ. එහෙම නේද? දැන් බලන්න සුළු කරමු අපි. මේ දෙන්න තවදුරටත් හදන්න පුළුවන්ද? ඇත්තටම හදන්න පුළුවන් නේද? ඇයි හදන්න පුළුවන් කියන්නේ? සජාතීය මූලයන් දෙකක් තියෙන එක ජාතීය මූලයන් දෙකක් තියෙන්නේ. එහෙමනම් 5න් 30ක් අඩු කරාම කීයද? 30න් 5ක් නෙමෙයි කිව්වේ 5න් 30ක්. 5න් 30ක් ගියාම 25යි මොන 25යිද? ඍණ 25යි. ඒ ඍණ 25 ලියන්නේ කවුරු වෙනුවෙන්ද? මූල 5 වෙනුවෙන්. මෙන්න මම නැවත ගන්න පැහැදිලි කරනවා. ඔයාලා සටහන් කරන අතරේ මම ගන්න පැහැදිලි කරගෙන යන්නම්. මුල 20 ලිව්වා 4 වරක් 5යි, මුල 45 ලිව්වා 9 වරක් 5යි. තුනේ ඉලක්කම එළියෙන් හිටපු නිසා 3 ගුණ කිරීම කියලා ආරම්භය ගත්තා. මුල 500 ලිව්වා 100ව 5ක් විදිහට. 4 වර්ගමූලය 2යි, 5 වර්ගමූලය දන්නේ නැහැ මූල 5යි. ධන 9 වර්ගමූලය 3යි, 5 වර්ගමූලය දන්නේ නැහැ මූල 5 තියුවේ විදිහටම. ඍණ 3 ගුණ කිරීම 100 වර්ගමූලය 10යි, 5 වර්ගමූලය දන්නේ නැහැ මූල 5 විදිහටම ඒ ආකාරයෙන් තියුවා. මේ බලන්න මේ දෙන්නම මූල 5ව තියෙන්නේ 2යි 3යි එකතු කරාම 5යි මූල 5යි නේද? 3 වරක් 10යි 30යි මූල 5යි. 5න් 30ක් අඩු කරාම 5න් 30ක් අඩු කරාම ඍණ 25යි මූල 5යි. එහෙනම් ගන්න පිළිතුර වෙන්නේ කීයද? ඍණ 25යි මූල 5යි. හොඳයි අපි තුන්වෙනි ගණන පැත්තට යමු. කොහොමද තුන්වෙනි ගණන සකස් වෙලා තියෙන්නේ කියලා බලන්න. මෙන්න අංක 3 ලියාගමු අපි ගණන. 8යි මූල 3 බෙදීම මූල 5. අංක 3 8යි මූල 3 බෙදීම මූල 5. 8යි මූල 3 බෙදීම මූල 5. හරය පරිමේය කර දක්වන්න. හරය පරිමේය කර දක්වන්න. හරය පරිමේය කර දක්වන්න. හරය පරිමේය කර දක්වන්න. මෙයාව පරිමේය හරයක් සහිතව ඉදිරිපත් කරන්න කියලා අපිට කියන්නේ. එහෙමනම් දැන් හරය අපරිමේය වෙලා ඇත්තේ නේද? හරය අපරිමේය වෙලා ඇත්තේ අපිට තමයි කියන්නේ මේක පරිමේය කරලා ඉදිරිපත් කරන්න කියලා. අපි බලමු උත්සාහයක් ගමු. මේ බලන්න 8යි මූල 3 බෙදීම මූල 5. මම ඔබගේ අවධානය පොඩ්ඩක් මෙන්න මේ කරුණ වෙත යොමු කර ගන්නවා. මේ බලන්න හොඳින්. ඔබට මතකද මූල 3න් ගුණ කරාම මොකද වෙන්නේ කියලා? මේ බලන්න. යම් සංඛ්‍යාවක මූලය එම සංඛ්‍යාවේම මූලයෙන් ගුණ කළ විට එයාගේ පූර්ණ සංඛ්‍යාව ලබා ගන්න පුළුවන්. මේ බලන්න හොඳින්. මූල 3න් ගුණ කරනකොට මූල 9යි. මූල 9යි කියන්නේ කීයද? 3යි. ඒ විදිහටම කියන්න බලන්න මූල 5න් ගුණ කරාම මොකද වෙන්නේ කියලා. මූල 5න් ගුණ කරාම 5 වරක් 5 25යි. මූල 25යිනේ. මූල 25යි කියන්නේ කීයද? 5යි. එහෙමනම් මෙන්න මේක ඔබට වැදගත් වෙයි ආසන්නයේ සටහන් කරලා තියාගන්න. මම මේ විදිහේ අභ්‍යාස සාකච්ඡා කරනකොට මේ වගේ කරුණු විශාල ප්‍රමාණයක් ඔබට දෙනවා. ඔබ හැම විටම ඒ කරුණු ආසන්නයේ සටහන් කරගන්න අමතක කරන්න එපා. මේ බලන්න අපි ගාන පැත්තට එනවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මෙයා මේ මූල තත්වෙන් මුදවා ගන්න නේද? හරය පරිමේය කරන්න. දැනට තියෙන්නේ අපරිමේය හරයක්. ඇයි අපරිමේයයි කියන්නේ? මේ මූල 5 යගේ නිශ්චිතව සොයන්න බෑ අපිට. මේකට ලැබෙන්නේ අනන්ත දශමයක්. එහෙනම් මේක අපරිමේය සංඛ්‍යාවක් බවට පත් වෙනවා. මේ අපරිමේය සංඛ්‍යාවක්. මෙයා පරිමේය කරන්න අපි ඉහළ සහ පහළ ඒ කියන්නේ හරයත් ලවයත් මූල 5න්ම ගුණ කරනවා. මේ බලන්න හරයත් ලවයත් මූල 5න්ම ගුණ කරනවා.
අපි ගුණ කරමු මූල පහෙන් ගුණ කරාම 5ක් වන බව මීට පොඩ්ඩකට පෙර අපි සාකච්ඡා කළා. ඒක නිසා මූල පහෙන් ගුණ කරාම 5යි 8 වරක් නොපෙනුනාට මෙතන 1යි තියෙන්නේ. හොඳින් මතක තියාගන්න 8 වරක් 1 8යිනේ නේද? ඒ වගේම 3 වරක් 5 15යි. ඒ 15 මූලයට යටත් කරන්නට ඕනේ. මෙන්න නැවත අහන්න සුළු කරන විදිහ. උඩත් මූල පහෙන් යටත් මූල පහෙන් ගුණ කරා. මොකද ප්‍රශ්නේ තියෙන්නේ මූල පහෙන් නිසා අපිට නේද? එතකොට මූල පහෙන් ගුණ කරාම 5යි 8 වරක් 1 8යි 3 වරක් 5 15යි. එයාට මූල ලකුණ දැමිය යුතුමයි. ගණනේ පිළිතුර වෙන්නේ 8යි මූල 15 බෙදීම 5යි. 8යි මූල 15 බෙදීම 5යි. නේද? හරි. මේ කොටසත් ආසන්නයේ සටහන් කරලා තියාගන්න. එහෙමනම් හරය පරිමේය කිරීම හා සම්බන්ධ කරුණුත් අපි පොඩ්ඩක් සාකච්ඡා කළා. නේද? මෙන්න අපි එනවා 4 වෙනි ගණන සඳහා අංක 4. අංක 4. මූල 3 සමානයි 1.732. මූල 3 සමානයි 1.732 භාවිත කරමින් 6 බෙදීම මූල 3 හි අගය 6 බෙදීම මූල 3 හි අගය ආසන්න දෙවන දශම ස්ථානයට ආසන්න දෙවන දශම ස්ථානයට ආසන්න දෙවන දශම ස්ථානයට දෙන්න. මූල 3 සමානයි 1.732 භාවිත කරමින් 6 බෙදීම මූල 3 ඊයගය ආසන්න දෙවන දශම ස්ථානයට දෙන්න. යන දශම ස්ථාන 3ක් අපිට දීලා තියෙනවා. පිළිතුරු ඉල්ලන දශම ස්ථාන කීයකින්ද? 2කින් තමයි පිළිතුර ඉල්ලන්නේ. හොඳයි අපි බලමු කොහොමද පිළිතුර ලබා ගන්න කියලා. හරි. අපි බලමු දැන් 6 බෙදීම මූල 3යි. අපි යාව පොඩ්ඩක් පැත්තකට කතා කරලා ගමු. ඔය විදිහට ඔන්න දැන් ගාන හදන්න ආරම්භ කළා. 6 බෙදීම මූල 3යි. දැන් මූල 3ට දීපු වගේ 1.732 නේ. මේ බලන්නකො මම කරන දේ. 6 බෙදීම මූල 3ට 1.732ක් මට දුන්නා. මම ඒක මෙතෙන්ට දාගත්තා. දැන් ප්‍රශ්න දෙන්නේ ඒක නෙවෙයි. ඒක එතෙන්ට දාපු එක හරි. එයාලා කිව්ව නිසා අපි දැම්මනේ. ඒක නෙවෙයිනේ ප්‍රශ්න දෙන්නේ කොහොමද මේ ගාන හදන්නේ. මෙතන තියෙන්නේ දශම සංඛ්‍යාවකින් බෙදන්න. නේද? 12 වරක් යනකන් චක්‍රෙත් ටිකක් එහෙම් මෙහෙම් කියනකොට පැටලෙනවා නම් අපිට දශම සංඛ්‍යාවක් සම්බන්ධ ගුණාකාර මතක නැහැනේ ඇත්තටම. නේද? ඒක තමයි ඇත්ත කතාව. කෙටියෙන්ම කියනවා නම් දශම සංඛ්‍යාවක් හරේ හිටියොත් බෙදන්න බෑ නෙවෙයි, බෙදන්න අමාරුයි. හැබැයි මේ දෙක මාරු වෙලා හිටියනම් බෙදන්න ලේසියි. නේද? 6 ඉලක්කම 15 හිටියනම් ඉතින් 6 වරක් චක්‍රය දන්නවනම් මේක බෙදාගෙන යන්න පුළුවන්. 6 ගුණාකාර දන්නවනම් බෙදාගෙන යන්න පුළුවන්. එහෙම නේද? හරි. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ 15 ඉන්නේ දශම සංඛ්‍යාවක් 1.732 චක්‍රයක් අපිට පාඩම්ද? ඇත්තටම නෑ. නේද? වැඩේ සංකීර්ණයි. අපි ඒක නිසා ඒ විදිහට නැතුව වෙනත් විදිහකට ගාන දිහා බලමු. මේ බලන්න හොඳින් මම ඉහළ සහ පහළ මූල 3ෙන් ගුණ කරනවා මේ ආකාරයෙන්. දැන් ඔබ බලන්න හරේ ඉන්නේ මූල 3නේ. ඉහළ සහ පහළ මම මූල 3ෙන් ගුණ කරා. එහෙමනම් ඔයාලා මට මේකට වචනයක් දෙන්න. ඇයි මම මූල 3ෙන් ගුණ කරේ? මේ හරය මොකක් කරගන්නද? මීට පොඩ්ඩකට ඉස්සරලා ඉගෙන ගත්තා හරය පරිමේය කරගන්න. නේද? හරය පරිමේය කරගන්න. හොඳයි අපි ගුණ කරමු. 6 මූල 3ෙන් ගුණ කරාම 6යි මූල 3ක් ලැබෙනවා බෙදීම මූල 3ෙන් ගුණ කරාම ඔයාලා දන්නවනේ 3යිනේ. නේද? මූල 3ෙන් ගුණ කරාම 3යි. මේ බලන්න 6යි 3යි දෙක කැපෙනවනේ. කපලිවත් කරමු. 3ට 3 ඒව 1යි 6ට 3 ඒව 2යි. තවම අපි උත්සාහ කළේ නෑ ආගේ ආදේශ කරන්න. මුලින්ම මම කරපු දේ තමයි ඔබ දැක්කා හරය පරිමේය කරගෙන මම ටිකක් දුරට මේක සුළු කරගෙන යනවා. එහෙම නේද? මේ බලමු අපි. එහෙමනම් මේ බලන්න 3ට 3 ඒව 1යි 6ට 3 ඒව 2යි 2යි මූල 3 ඉතුරුනේ. මම මෙතෙන්ට ගන්නම් ගණන 2යි මූල 3 ඉතුරුනේ. 2 ගුණ කිරීම මූල 3ට මම දාන්නේ
මූල තුනට මම දාන්නේ කීයද? 1.732. 1.732. මෙන්න නැවත ගණන. හරි. හරය අපරිමේය බව අපි දැක්කා. එතකොට ගාන හදන්න ගියාම අපහසු බව මම ඔබට මතක් කළා. ඒක නිසා අපි මොකද කළේ? ඉහළ සහ පහළ හරය සහ ලවය මූල තුනෙන් ගුණ කළා. 6 මූල තුනෙන් ගුණ කරාම 6 මූල තුනක් ලැබුණා. මූල තුනෙන් ගුණ කරාම 3ක් ලැබුණා. නේද? 3ට 3 1යි. 6ට 3 කීයද? 2යි. එහෙම නේද? දැන් ලැබුණේ මොකක්ද කියන්නේ? 2යි මූල 3ක් අපිට ලැබුණා. දැන් තමයි අපි අගය ආදේශ කරන්න සූදානම් වෙන්නේ. මේ බලන්න හොඳින්. 2 ගුණ කිරීම මූල 3ට 1.7යි 3යි 2ක් දැම්ම. අපි ඉක්මනින් මේක ගුණ කරගමු. මේ බලන්න. දෙවරක් 2 4යි. දෙවරක් 3 6යි. දෙවරක් 7 14න් 4යි ඉතුරුයි 1ක්. දෙවරක් 1 2යි 1යි 3යි. මේක නම් නෙවෙයි ගණනේ පිළිතුර. ඇයි අපිට කිව්වා නේද ආසන්න දශම ස්ථාන දෙකකින් දෙන්න කියලා. එහෙම නේද? හරි. මෙයා ඉන්නේ ආසන්න දශම ස්ථාන 3කින්නේ. ආසන්න දශම ස්ථාන 2කින් දෙන්න කියලා අපිට කිව්වා. ඒක නිසා අපි මේ විදිහට කරමු. මේ 4 ඉලක්කම මේ පැත්තට ගන්න පුළුවන්ද බැරිද කියලා බලමු අපි. හොඳින් මතක තියාගන්න 5 හෝ අගට 5 හෝ 5ට වඩා වැඩි සංඛ්‍යාවක් තියෙනවා නම් එකක් මෙහා පැත්තට ගන්න පුළුවන්. දැන් මේ පිළිබඳව ඔබට 9 වසරේ කරුණු ඒ කියන්නේ සංඛ්‍යා දශම සංඛ්‍යා වැටීම පිළිබඳ අපි නිකුත් කරලා තියෙන වීඩියෝ එක බලන්න. එතකොට ඔබට ඒ කරුණු පැහැදිලි කරගන්න පුළුවන්. රයිට්. මේ අහන්න හොඳින් කතාව 4ක් තියෙන්නේ. එයා මේ පැත්තට ගන්න බෑ. 5ක් තිබුණා නම් මේ පැත්තට ගන්න පුළුවන්. එහෙනම් අගට එන්නේ 4යි 6 නෙවෙයි 4යි 7 නේද? හරි. එහෙමනම් 4 තියෙන්නේ මේ පැත්තට එකක් ගන්න බෑනේ. එහෙනම් ගණනේ අවසාන පිළිතුර විදියට වටේනවා අපි ආසන්න දශම ස්ථාන 2කට 4යි 6මයි. ඔන්න ඔය ආකාරයෙන් ගණන පිළිතුර අපි නවත්වනවා. දැන් අපි හැදුවා ගණන් 4ක්. ඒ ගානදී අපි ගොඩාක් කරුණු ඉගෙන ගත්තා නේද? අගයන් ආදේශ කරන්න දුන්නට එක සැරේ අපි ආදේශ කරන්න යන්නේ නේ. එහෙම ගියොත් ගණන සංකීර්ණ බවට පත් වෙන නිසා සරල වෙන්න ගණන හරය පරිමේය කරගෙන ආදේශ කරන්න ගියොත් මූලයන් වලට අගයන් ආදේශ කරන්න ගියොත් ගණන ගොඩක් සරලව හදා ගන්න පුළුවන් බව අපි කතා කළා. හොඳයි අපි පස්වෙනි ගණන පැත්තට යමු දෙයින්. මෙන්න ප්‍රශ්නාංක 5 දැන් ඉගෙන ගත්ත කරුණු වලට අදාළව අපි පොඩ්ඩක් ටිකක් වෙනස් විදිහේ ගානකට ඇතුල් වෙමු. මූල 99 එයාගෙන් අඩු කරන්න 2යි මූල 44ක් 2යි මූල 44ක් එයාට එකතු කරන්න 110 බෙදීම මූල 44යි සුළු කරන්න රයිට්. ගාන සටහන් කරගනිමු අපි. මොන දැන් ටිකක් වෙනස් ආකාරයේ ගණනක් ඉදිරිපත් කරලා තියෙන්නේ. අපි බලමු කවුරුත් එක්ක සාකච්ඡා කරලා මේකේ පිළිතුරක් වෙත අපි ඇතුල් වෙන්න උත්සාහ කරමු. මේ බලන්න හොඳින්. මෙතන මූල 99යි මූල 44යි මෙතනත් යට මූල 44ක් තියෙනවා. අපි මුලදිම කතා කළා මේ වගේ කරණි සුළු කළ හැකි ආකාරයේ කරණි වලට අපි කියනවා අකිල කරණි කියලා. අකිල කරණි නේද? අකිල කරණි කියන්නේ සුළු කරන්න පුළුවන් තවදුරටත්. ඒ විදිහේ කරණි වලට අපි අකිල කරණි කියලා කියනවා. දැන් බලන්නකෝ මෙයාලා අකිල කරණි මෙයාලා සරල කරන්න පුළුවන් සුළු කරන්න පුළුවන් තව. ඔන්න මම එහෙනම් ඒ වැඩේ පැත්තට ඇතුල් වෙනවා. හැබැයි ඔබ හොඳින් මතක තියාගන්න මේ ගණන් ආරම්භ කරන්නට පෙර ඔබට පැහැදිලි අවබෝධයක් මේ පිළිබඳව තියෙන්න ඕනේ. මෙන්න මේ වගේ 99 දැකපු ගමන් කියන්න පුළුවන් වෙන්න ඕන දැන්. කියන්න බැරි නම් සරල කරන්න මම ඔබට ක්‍රමයක් යෝජනා කළා. මේ බලන්න මම ඒකත් ඔබට පොඩ්ඩක් මතක් කරලා දෙන්න. 99 අරගෙන ප්‍රථමක සංඛ්‍යා වලින් බෙදන්න කිව්වා. මතකයි නේද? 33යි. 3ෙන් බෙදුවම 33යි. එයායි 3ෙන් බෙදනවා 11යි. ආපහු 11ෙන් බෙදුවා 3යි. මේ බලන්නකො ලස්සනට සංඛ්‍යා දෙකක් ඉන්නවා. එහෙනම් 9යි 3 වරක් 3 9යි. 9 වරක් 11 ගත්තනම් හරි වැඩේට. එහෙනම් 44 ඔබ දන්නවා. 4 වරක් 11නේ 44 නේද? හොඳයි. දැන් එහෙමනම් කරණි සරල කිරීම අපිට බොහොම සරලව කරන්න පුළුවන් බව දැක් අපි මූල 99 මේ බලන්න අපි ලියමු මේ විදිහට 9 වරක් 11 ඔන්න මූල 99 ලියාගත්තා. එකතු කිරීම 2යි මූල 44 නේද? 2 ගුණ කිරීම මූල 44 කොහොමද ලියන්නේ? 4 වරක් 11 කියලා ලියමු. එයාට තමයි මේ මූලය දාන්නේ. හොඳේ. ඊළඟට දාන්න මෙතන අඩු කිරීමනේ පාවිච්චි වෙන්න ඕන නේද? මෙන්න මෙතන එකතු කිරීම මෙතන බලමු අපි
110 බෙදීම මූල 44. 110 බෙදීම මූල 44. 110 බෙදීම මූල 44. හොඳයි දැන් බලමු බොහොම සරලව විසඳ ගන්න පුළුවන්ද කියලා. මේ මූල 44 ඔබට ලියා ගන්න බැරිද සරල කරලා මේ විදිහට? ලියන්න පුළුවන් නේද? එහෙනම් අපි ඒක ලියලා දාමු මේ විදිහට. නේ? හරි. තව පෙළියක් ගෙනියන්න අවශ්‍ය නැහෙනි. අපි ලියමු එයත් 4 වරක් 11 බවට පත් වෙන්න කියමු අපි යාටත් නේද? එයාටත් අපි කියමු 4 වරක් 11 බවට ඔයාපත් වෙන්න. දැන් බලන්න හොඳට අධ්‍යයනය කරලා මේ ගණන මූල 11ක් මෙතනින් එළියට පනින්න සූදානමින්. මූල 11ක් එළියට පනින්න සූදානමින්. මූල 11ක් එළියට පනින්න සූදානමින්. කෙටියෙන්ම කියනවා නම් සජාතීය කොටස් තුනක් එක ජාතිය කොටස් තුනක් තමයි මෙතන සම්බන්ධ වෙන්න සූදානම් වෙලා ඉන්නේ. අපි බලමු කොහොමද අවසාන පිළිතුරට ළඟා වෙන්නේ කියලා. මේ බලන්න දැන් 9 වර්ගමූලය 3යි 11 වර්ගමූලය දන්නේ නැහැ. ඔන්න 3යි මූල 11ක් මේකින් එළියට පැන්නා. ඍණ 2 ගුණ කිරීම 4 වර්ගමූලය 2යි නේද? මූල 11 දන්නේ නැහැ. එහෙමනම් මෙතනින් මෙන්න මේ කොටසෙන් ආවා එළියට කවුද? 2යි මූල 11ක්. මෙන්න ඊළඟ කොටස එකතු කිරීම 110 බෙදීම කියන්න 4 වර්ගමූලය 2යිනේ. 11 වර්ගමූලය දන්නවද? 11 වර්ගමූලය දන්නවද? දන්නේ නේ නේද? දන්නේ පූර්ණවර්ග සංඛ්‍යාවල විතරයිනේ වර්ගමූලය නිශ්චිතවම දන්නේ අපි. මොනවද පූර්ණවර්ග සංඛ්‍යා? ඔන්න මම 400 යනකම් කියනවා වගේ ඉන්න. මේක පාඩම් නැති දරුවෙක් ඉන්නවා නම් මේක පාඩම් කරගන්න හොඳද? ඔන්න මම 400 යනකම් වර්ග සංඛ්‍යා කියනවා. 1 4 9 16 25 36 49 64 81 100 121 144 169 196 225 256 289 324 361 ඔතනින් ඉවරද? නේ උක අනන්ත දක්වා විහිදලා යනවා. අපි ඉතින් සාමාන්‍ය පරාසයක් මතක තියාගෙන ඉමු. ඔක ඔයාලට ගොඩාක් වැදගත් වෙයි. පාඩම් නැති දරුවෙක් ඉන්නවා නම් පාඩම් කරගන්න. හොඳයි. දැන් එහෙමනම් මේ බලන්න මෙතනින් 3යි මූල 11 ලිව්වා. 3යි මූල 11 ලිව්වා. හොඳට ගණන අධ්‍යයනය කරන්න අඩු කිරීම. දෙවරක් දෙක කීයද? 4යි මූල 11 තියන්න එතෙන්ට. දැන් බලන්න ඔයාලට පේනවා ගණන ක්‍රමක්‍රමයෙන් සුළු වෙමින් පහළට යන බව නේද? මේ බලන්න ඊළඟට වෙන දේ 110 බෙදීම 2යි මූල 11. එහෙමනේ තියෙන්නේ? හරි. එහෙමනම් මම මේ 2යි මූල 11 ලියනවා. දැන් මට මේ මෙතන මේ බලන්න හොඳින් අධ්‍යයනය කරන්න මේ කතාව. මේ දෙන්න නම් කොහොම හරි සුළු කරන්න පුළුවන්. මෙන්න මෙතන මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මට මේ මූල 11 යටින් හිටියේ නැතුව උඩින් හිටියේ නම් කියලා හිතෙනවා. යටින් හිටියේ නැතුව පහලින් හිටියේ නැතුව උඩින් හිටියේ නම් කියලා හිතෙනවා. මේ බලන්නකො මම කරන දේ දැන්. බලන්න මම කරන දේ. මම ඉහළත් පහළත් මූල 11න් ගුණ කරනවා. දැන් ඔයාලා දන්නවා මොකක්ද මම මේ කරන්න සූදානම් වෙන්නේ කියලා. හරය පරිමේය කිරීම නේද? මේ බලන්න. මෙයාට මම එහෙමම ඉන්න දෙනවා. දැන් ඔන්න මම මේ ගණන ඔබට පැහැදිලි කළොත් මේ ආකාරයට ඔබ හොඳින් බලාගෙන ඉන්න. මේවයි ඇති දෙයක් නෑ. අපි හරියට වැඩ කරොත් ඇත්තටම මෙතන ඇති දෙයක් නෑ කියලා ඔබට පැහැදිලි වෙයි. ඔන්න හොඳින් බලාගෙන ඉන්න. මූල 99 දිහා බලන්න. 9 වරක් 11 ලිව්වා. 9 වර්ගමූලය 3යි 11 මූලය දන්නේ නෑ. මූල 11 ලිව්වා. හරි නේද? එයාමයි මම මෙතෙන්ට ලියලා තියෙන්නේ තවම. මෙන්න මේ පේලිය දිගේ පහළට එන්න. දෙකේ ඉලක්කම ලිව්වා. මූල 44 ලිව්වා 4 වරක් 11 කියලා. දෙක ලියලා 4 වර්ගමූලය 2යි 11 මූලය දන්නේ නෑ. මූල 11යි කියලා ලිව්වා. දෙවරක් දෙක 4යි මූල 11ක්. මෙන්න මේ තීරුව දිගේ මම පල්ලෙහාට ඇවිල්ලා අරගෙන තියෙනවා. වෙන මුකුත් කරේ නෑනේ. ඉච්චරයිනේ නේද? දැන් මේ ආදිහත් බලමු අපි. මේ බලන්න. 110 බෙදීම මූල 44යි. 110 බෙදීම මෙයා ලිව්වා 4 වරක් 11යි කියලා. 110 උතනින් තියුවා 4 වර්ගමූලය 2යි. 11 මූලය 11යි. එම නේද? මේ බලන්න ඊළඟ පේලිය වෙනකොට මට මේ මූල 11 හරි කරදරයක් වුණා. කෙටිම කතාව. මම මූල 11ට කිව්වා ඔයා මේ ගානෙන් ඉවත් වෙන්න, මේ හරයෙන් ඉවත් වෙන්න ඔයා. ඒ නිසා මම හරය පරිමේය කරනවා දැන්. මේ බලන්නකො මම ඉහළත් පහළත් මූල 11න් ගුණ කළා. මෙන්න බලන්න සිදුවෙන දේ. මේ බලන්න 3න් 4ක් ගියාම කීයද?
3න් 4ක් ගියාම ඍණ 1යිනේ නේද? ඍණ 1යි මූල 11යි. නේද? කීයද ආවේ? ඍණ 1යි මූල 11ක් ආවා. ඊළඟට මේ බලන්න දැන් මේ දෙක සුළු කරනකොට වෙන දේ. මේ දෙක සුළු කරනකොට මම මෙතන පොඩ්ඩක් පහළට ගන්න ඍණ 1යි මූල 11ක් ආවා. මේ දෙන්න සුළු කරාම නේද? මෙතන බලන්න සුළු කරන විදිය. මේ බලන්න 110 මූල 11න් ගුණ කරාම ඔන්න බලන්න මම ධන ලකුණ දැම්මා. 110 මූල 11න් ගුණ කරාම 110යි මූල 11යි බෙදීම මේ දෙන්න ගුණ කරනකොට මොකද වෙන්නේ? බොහොම ප්‍රවේශමෙන් ගුණ කරන්න ඕනේ. මේ බලන්න දෙවරක් 1 2යිනේ. ඔන්න ආයි බලා ගන්න. දෙවරක් 1 2යිනේ. මූල 11 මූල 11න් ගුණ කරාම 11ක් ලැබෙනවා කියලා මීට පෙරදිත් අපි සාකච්ඡා කළා. එකම මූල සංඛ්‍යාව දෙවතාවක් ගුණ වෙනකොට එයාගේ පූර්ණ සංඛ්‍යාව ලැබෙන බව මීට පෙරදී අපි මතක් කළා. හොඳයි. එහෙමනම් මේ බලන්න දැන් මොකද වුනේ? ඔන්න බලන්න ගණන බොහොම සරලව අපිට දැන් විසඳන්න පුළුවන්. මම මේකේ මෙතන තියෙන උඩින්ම තියෙන කොටස ඔන්න දැන් මෙතන නකලා ඉවත් කරනවා. මේ බලන්න. මම මේ කොටස ඉහළින් ලියා ගන්නම්. එතකොට ඔබට හොඳට පැහැදිලිව මේක අවබෝධ කරගන්න පුළුවන්. ඍණ 1යි මූල 11 ඊළඟට ඉතුරුනා ධන ඔන්න දැන් හොඳට බලා ගන්න. 110යි මූල 11 උඩින් ඉන්නේ 110යි මූල 11 බෙදීම ඔයාලට බෝඩ් එක පේනවනේ නේද? ඔව්. ඊළඟට බලමු අපි මේ දෙක දැන් ගුණ කරනවා. දෙවරක් 11නේ. දෙවරක් 11 කීයදනේ? 22යිනේ. දෙවරක් 11 කීයද? 22යි. දැන් බලන්නකෝ ඔබට පොඩි සුළු කිරීමක් පේනවද ගණනේ? ඔබ හොඳින් බැලුවොත් ඔබට පොඩි සුළු කිරීමක් පේනවද? පේනවනේ. මේ බලන්න. 22ට 22 ඒවා 1යි. 110ට 22 ඒවා කීයද? 5යි. 110ට 22 ඒවා කීයක් තියෙනවද? 5යි තියෙන්නේ. 5යි තියෙන්නේ. හොඳයි බලමු අපි ඊළඟ පේලිය. දැන් එතකොට ඍණ 1යි මූල 11 ඇත්තටම ඍණ 1යි මූල 11 කියන්නේ ඍණ මූල 11ට මෙතන තියෙනවා 5යි මූල 11ක් එකතු කරන්නලු. දැන් බලන්න මොකද වෙන්නේ කියලා. මේ බලන්න දැන් බලන්න මොකද වෙන්නේ කියලා. දෙන්නම මූල 11 නේද ඉන්නේ? දෙන්නම ඉන්නේ මොකෙන්ද? දෙන්නම ඉන්නේ මූල 11 නේද? දෙන්නම මූල 11 ඉන්නේ. එහෙනම් මොකද කරන්නේ? කියන්න බලන්න. බලන්න දෙන්නම මූල 11න් එකෙන් මේ බලන්න 5න් එකක් අඩු කරන්න කියලා කියන්නේ. මේ බලන්න ඍණ 1යි ධන 5යි තියෙන්නේ. ඍණ 1යි ධන 5යි නේද? මේවා පහළ පන්ති වල ගණන් නේද? මේ කියන්නේ 5න් එකක් අඩු කරන්න කියලානේ කියන්නේ. එහෙම නේද? 5න් එකක් අඩු කරන්න. 5න් එකක් අඩු කරාම 4යිනේ. එයාලා ලියන්නේ කවුරු වෙනුවෙන්ද? මූල 11 වෙනුවෙන්. එහෙනම් ගණනේ නිවැරදි පිළිතුර විය යුත්තේ කීයද? 4යි මූල 11යි. ගණන නිවැරදි පිළිතුර වෙන්නේ කීයද? 4යි මූල 11යි. ඔන්න එහෙනම් අපි අවසානයේදී ටිකක් වෙනස් ආකාරයේ ගණනක් සාකච්ඡා කළා නේද? දැන්